පුතා දරුවන් සරණයි. දරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා වරදක් නැහැ. අපේ හාමුදුරුවෝ පොත් කියවනවා වගේ. අදත් පොතක් කියවනවා. විවේකීව ඉන්න වෙලාවක පොත් කියවනක ගොඩක් හොඳ වැඩක්. ඒක හොඳයි. අද අපි කියවන්නේ අභිධර්ම මාර්ගය. කියවලා තියෙනවද? අභිධර්ම මාර්ගය කියවලා නැහැ අපේ හාමුදුරුවෝ. දන්නවද මේක කවුද ලියලා තියෙන්නේ කියලා? අහලා තියෙනවා රේණුකාණී චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ. හාමුදුරුවෝ නෙවෙයි මහානායක හාමුදුරුවෝ. මහන්සේගේ චරිතය උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට කරලා තියෙන සේවය එහෙමයි. හිතා ගන්නවත් බැහැ. එහෙමයි. උන්වහන්සේට පින් සිද්ධ වෙන්න තමයි නොදන්නා දහම් කරුණු ගොඩාක් අපි දැන තියාගන්නේ. එහෙමයි. ඒ නිසා අභිධර්ම මාර්ගය වගේ පොත් අපි කියවන්න ඕනේද නැද්ද? අනිවාර්යෙන් කියවන්න ඕනේ. අනිවාර්යෙන් කියවන්න ඕනේ. අපේ හාමුදුරුවෝ අභිධර්ම කියනකොට මට මතක් වුණේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකට කමක් නැද්ද? ඔව් අහන්න ඕන දෙයක් අහන්න. අපේ හාමුදුරනේ මං අහලා තියෙනවා අභිධර්මය මේ බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා. ඒ කතාව මොකද්ද? අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි නම් අභිධර්මයේ කාගේද? දැන් අයි අභිධර්මයේ කියලා කොටසක් ක්‍රිස්තියානි ධර්මයේ තියනවද? නැහැ. බයිබලයේ තියනවද? නැහැ. අභිධර්මයේ කියලා කොටසක් අල් කුරානයේ තියනවද? නැහැ. භගවත් ගීතාවේ තියනවද? නැහැ. ඒ පූජනීය ග්‍රන්ථවල ඇත්තේ නැහැ. නේ. එහෙනම් මේ ත්‍රිපිටකයේ තුල නේද අභිධර්මයේ තියෙන්නේ? එහෙමයි. එහෙනම් ඇයි ඒක සැකයකට බඳුන් කරන්නේ? ඇයි ඒක ගැටලුවකට භාජනය කරන්නේ? ඒක තියෙන බුදුදහමෙන්. එහෙමයි. ගොඩක් මේ ධර්මදේශනාවල අපේ හාමුදුරුවෝ මම ওই කතාව අහලා තියෙනවා. ඕම හොඳයි. එහෙම තියෙනවා. ඒකට හේතුවකුත් මම පස්සේ කියන්නම්. ඇයි එහෙම සමහරක් හාමුදුරුවෝ එහෙම කියන්නේ කියලා. එහෙමයි. එතකොට බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා නේ සමහරක් අය කියන්නේ. එහෙමයි. මම කියන්නේ මෙහෙමයි. මේ ලෝකේ තියෙන ගොඩාක් විෂයන් තියෙන තාරකා ශාස්ත්‍රය, නක්ෂත්‍ර ශාස්ත්‍රය, මේ ආදී කරගත් අර්ථ ශාස්ත්‍ර නොයේ ශාස්ත්‍ර තියෙනවා. මේ ඉගැන්වීම් තියෙනවා. එහෙමයි. නොයේ කරුණු තියෙනවා මේ ලෝකේ. කරුණු මත පදනම් වෙච්ච පොත්පත් තියෙනවා. එහෙමයි. ඒවා කියවලා ඉගෙන ගත්ත කියලා වරදා නැහැ. ඕනම දෙයක් කියවලා ඉගෙන ගන්න පුළුවන්. දැන් කාලාම සූත්‍රයේ තියෙනවනේ. අපිට නිදහස තියෙනවද නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවනේ. දැන් මේ මංගාව තියෙනවා සුද්ධ බයිබලය. එහෙමයි. අපේ හාමුදුරුවෝ බයිබලයක් කියනවනේ. ඒකනේ. ඒකනේ කියන්නේ. ඇයි ඒ? ඒවා දැනගන්න. හරි. මගේ තර්කය තමයි පුතේ. කිසිම දෙයක් අසත්‍යයි කියලා ලං කරගන්නෙත් නැහැ. එහෙමයි. හරිද? එහෙමයි. කිසිම දෙයක් අසත්‍යයි කියලා ලං කරගන්නෙත් නැහැ. සත්‍යයි කියලා ඈඩ් කරගන්නේ එහෙමයි. නේ. ඔය කොනවා අනිත් පැත්තට කියන්න පුළුවන්. සත්‍යයි කියලා ලං කරගන්නෙත් නැහැ. අසත්‍යයි කියලා ඈඩ් කරගන්නේ. ඈඩ් කරගන්නේ එහෙමයි. නේ. පැහැදිලිද? එහෙමයි. එතකොට මේ හැම දෙයක් පිළිබඳව අපි දැනගන්න ඕනේ නැද්ද? දැනගන්න ඕනේ. ඕක බුදුදහම නෙවෙයි බුදුදහමට අදාළ නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන්. හැබැයි කවුරුවක්වත් ඒවා අධ්‍යයනය කරන්නේ නැතුව ඒවා කියලා වඩා නැහැ. නේ. දැන් බලන්න මේ බයිබලයේ ගත්තාම බයිබලයේ කොටස් දෙකක් තියෙනවානේ. පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කියලා. එහෙමයි. එතකොට මේ පරණ ගිවිසුම කියලා කියන්නේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න කලින් ලෝක උත්පත්තිය වෙච්ච විදිය සහ ජේසුස් වහන්සේගේ ආගමනය පිළිබඳව කතා. කොටස් වලට එකතු කරලා තමයි මේ බයිබල් හදලා තියෙන්නේ. එහෙමයි. පරණ ගිවිසුම කියලා කියන්නේ ජේසුස් වහන්සේ පහළ වුණාට පස්සේ කතාව සහ උන්වහන්සේගේ ගෝල බාලයෝගේ කතා තමයි ඒකේ තියෙන්නේ. ඒකේ ධර්මය ආදී ගොඩක් දේවල් තියෙනවා. ඒකට මේ බයිබලය ගත්තාම ලෝකයේ තියෙන එකම බයිබලයක්ද? නෑ. විවිධ බයිබල තියෙනවා. ඊට පස්සේ විවිධ කොටස් එකතු කරලා තමයි මේ බයිබලය කියන එක හදලා තියෙන්නේ. හැබැයි කවුරුවක්වත් තරක කරන්නේ නැහැනේ බයිබලයේ මේ ජේසුස් වහන්සේ දේශනා කරපුවාම නෙවෙයි තියෙන්නේ බයිබලයේ වැරදි. මේකේ කොටස් එකතු කරලා තියෙනවා කියලා එහෙම කියන්නේ නැහැ. බෞද්ධ විතරනේ කියන්නේ මේ බුදුදහමේ තියෙන ත්‍රිපිටකයේ බුදුදහමටයි තියෙන්නේ. එහෙම තමයි අපේ හාමුදුරුවෝ අපේ සදැහැති බෞද්ධයෝ කියා ගන්න කොටසක් ඉන්නවා. ඒ අයම තමයි. එක්කෝ ඒ අයට මේ ත්‍රිපිටකය තේරෙන්නේ නැතිකම. එහෙමයි. එක්කෝ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තේරෙනවා. එතන තව එකක් තියෙනවා මම ඒක අන්තිමට කියන්න. ඉතින් මේ අපි මම කියන්නේ මේ ලෝකේ හැම දෙයක් පිළිබඳව අපි දැනගන්න ඕනේ. තියෙන දේවල් පිළිබඳව ඒවා දැනගත්ත කියලා වරදා නැහැ. නේ. දැන් මේ තියෙන ප්‍රායෝගික ශාස්ත්‍ර පුරාවිද්‍යාව. මේවා අපි කියවලා දැනගන්න ඕනේ. මේ විහාර දේවාල ගම්පනත මේවා කියවන්න ඕනේ. දැන් මේ රුහුණු පුරාණය. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රුහුණු ප්‍රදේශයේ තියෙන පුරාණ ඉතිහාස කතාව වෙන්න ඇති. මේ නේ එහෙම නේ මේ ගහලම තියෙනවා මේ මෙම පොත රුහුණේ ඉතිහාසය පිළිබඳව රචනාවක් නෙවෙයි. එහෙමයි.
මේවා අපි කියවන්න අපේ හාමුදුරුවෝ කියවන පොත් ටික මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මේ දැන් මේ මෙතන තව ඇතුලේ පොත් ගොඩාක් තියෙනවා. දැන් මේ තියෙන ජ්‍යොතිෂත් පොත්. ජ්‍යොතිෂ. දැන් බුදුදහම ජ්‍යොතිෂය පිළිගන්නවද? නැහැ. බුදුදහම ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. මේ ඇයි අපි ඒක පිළිගන්නේ නැත්තේ කියලා නිකම්ම කටවචනෙට කිව්වට වඩා නැහැ. නේ මේවා අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා බලනවා අපෝ මේවා නිස්සාරයි මේවා ඇති දෙයක් නෑ කියලා තේරෙන්න ගන්නවා. හැබැයි තේරෙන්න මේකත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඕනේ. හැබැයි ඒක හොඳටම තේරෙන්න නම් අභිධර්මයේ කියවලා තියෙන්න ඕනේ. ඕනේ. දැන් මෙතන බලන්න වානේ පන්නරේ ලැබුව හැටි. රවීන්ද්‍රනාත් තාකූර් ලියපු ගෝරා. මේවා අපි කියවන්න ඕනේ. එහෙමයි. අපේ මිනිස්සු කියවන්නේ වෙන වෙන දේවල්නේ. එහෙමයි. නේද? දැන් මේ බලන්න තව බර්ටන් රසල් ලියපු මා කිතුණුක නොවේ ඇයි. දැන් සෞන්දරානන්ද මහා කාව්‍ය බදන්තාචාර්ය අශ්වඝෝෂ හිමිපාණන් වහන්සේ රචනා කරනවා. ඒකේ තියෙන විදිහට සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා දාලා යන්නේ එහෙමයි. යශෝදරා දේවිය හඬමින් ඉන්නකොට. දැන් අපේ ඉගෙනීම් වලට අනුව අපි දහම් පාසල් වලට ගිහිල්ලා තියලා ඉගෙන ගත්ත විදිහට යශෝදරා දේවිය හඬමින් ඉන්නකොට දයන්නේ නිදාගෙන ඉන්නකොට. නිදාගෙන ඉන්නකොට. ඒක තමයිනේ. ඒක ඇත්ත නැත්ත මොකක්ද කියලා දැනගන්න අපි නිකන් මේ පෝස්ට් දදා නිකන් මේ තැන් තැන් වල වාචාලකමට කියවලා වැඩක් නැහැ. ඒක ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි අධ්‍යයනය කරන්න ඕනද නැද්ද? අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරන්න මේවා කියවන්න ඕනේ. කියවන්න. ඒවා ඉගෙන ගත්ත කියලා වරදා නැහැ. නේද? මේ බලන්නකො. මේ තියෙන ජේසුස් වහන්සේ සහ බුදුදහම. එහෙමයි. මේවා කියවන්න මේ පාංචතන්ත්‍රය. දැන් මේ බුදුදහමට අයිති දේවලුත් නෙමෙයි. නෙවෙයි. හැබැයි මේවා කියවුවා කියලා වරදා නැහැ. මෙතන මහා වංශේ තියෙනවා, අතගෙන ඍතික ලංගම් තියෙනවා. මේවා දැනගත්තා කියලා වරදක් නෑ. වරදක් නැහැ. කොයි දේ දැනුමනේ ඉන්නේ අපේ හාමුදුරුවෝ. හැමදේම මම කියන්නේ සත්‍යය කියලා ලං කරගන්නත් ඕනේ, අසත්‍යය කියලා ඈඩ් කරගන්නත් ඕනේ. මෙව කියවලා බලලා මොකද මේ මරණින් මත්තේ දැනගන්නේ එහෙමයි. මොනවද මේ කියලා මම නම් කියන්නේ කොටින්ම අලු කුරාණේ පවා කියවලා දැනගත්තට වරදා නැහැ. නේ. මේවල මොනවද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. එහෙමයි. ඒ වගේ අභිධර්මයේ පිටකය ඔය කවුරු හරි මොනවා හරි දෙයක් කියනවා නම් පොඩ්ඩක්වත් අතපත ගන්න නැතුව කියන කතා. එහෙමයි. හැමදේම දැනගන්න ඕන පුතේ. හැමදේම දැනගන්න ඕන. දැන් කර්මය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, නිවන, මාර්ගඵල මේ වගේ වචන අනිත් ආගම් වල තියෙනවද? නැහැ. නෑනේ. ඒතකොට මේ වගේ වචන අභිධර්මයේ තියෙනවද? අභිධර්මයේ තියෙනවා. අභිධර්ම පිටකයේ අධ්‍යයනය කරොත් ඒ අභිධර්ම පිටකයේ තියෙන්නේ වෙන ආගම් වලට අදාළ වචන නෙවෙයි. වෙන ආගම් වල තියෙන කරුණු නෙවෙයි. එතකොට මේ අභිධර්ම පිටකයේ තියෙන බුදුහාමුදුරුවෝ වචන, පාලි වචන, අපේ නිවනට අදාළ කරුණු තියෙන්නේ. එතකොට මේක බුද්ධ භාෂිතයක් නොවන්නේ කොහොමද? මේක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන තැන. ඒ නිසා බෞද්ධ වෙච්ච අපිට පිටක තුනක් තියෙනවා. අපි ඒක අභිමාණයෙන් කියන්න ඕනේ. එකක් දෙක නෙවෙයි, තුනක් තියෙනවා. එහෙමයි. එතකොට ඒ නිසා අපි සතුටු වෙන්න ඕන. ඒ වගේ ගැඹුරු ධර්මයකුත් අප සතුව තියෙනවා කියලා. ඒ නිසා නිකන් ඉන්න පළියට ගොඩාක් අය ඉතින් එක එක ඒවා කියනවා. ඒ නිසා මම නම් කියන්නේ ඉතින් මේ පොඩක් කියවලා බලන්න. අපේ හාමුදුරුවෝ තව ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? ඔව් කියන්නේ. අපේ හාමුදුරුවෝ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම දේශනා කළේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයාටනේ. ඔව්. එතනදී අපේ හාමුදුරුවෝ මං අහලා තියෙනවා මේ අභිධර්මය දෙවියන්ට දේශනා කළ එකක් කිය ඒකෙන් මිනිස්සුන්ට මේ ගන්නට දෙයක් නැහැ කියලා කියනවා. එහෙම අහලා තියෙනවා. අපේ හාමුදුරුවෝ ඒ ප්‍රශ්නෙත් විසඳන්නද? ඔව් අභිධර්මයේ දෙවියන්ටද දේශනා කරේ. ඇයි ඒක මේ මිනිසුන්ට දේශනා කරේ නැත්තේ? එනකොට තරකේ තමයි අභිධර්මයේ දේශනා කරේ දෙවියන්ට දේශනා කරපු එක. අපිට මොකටද? අපිට අභිධර්මයේ මිනිසුන්ට වැදගත් නම් බුදුහාමුදුරුවෝ මිනිසුන්ටම දේශනා කරනවා. මේ ඒ නිසා දෙවියන්ට දේශනා කරපු එකක් හින්දා ඒක අපිට වැදගත් නැහැ කියලා වෙනිත් හරකයක් නෙවෙයි ගේන්න හදන්නේ. මොකද එහෙනම් ඉතින් දැන් ඔයාලට ඕන වුණාම ආම්දුරෝ වරු පිරිතටයි මහා පිරිතටයි ඔක්කොටම ගෙන්නනවානේ. එහෙමයි. එහෙනම් දැන් ජයමංගල සූත්‍රයේ මේ මහා මංගල සූත්‍රයේ නොකිය ඉන්නද? කියන්නේ නෑ. ඇයි ඒ මහා මංගල සූත්‍රයේ දැන් කාටද දේශනා කරන්නේ? දෙවියන්ටද? නේ දෙවිවරුන්ටනේ මහා මංගල සූත්‍රයේ දේශනා කරන්නේ. දෙවිවරුන්ට දේශනා කරපුව අපිට වැඩක් නැත්නම් මහා මංගල සූත්‍රයේ නොකිය තමයි ඉන්න වෙන්නේ. මේ ඉන්න වෙන්නේ අපි. මොකද එතනත් අර මංගල කරුණු
මේ අහන්නේ දෙවි කෙනෙක් නෙවෙයිලා. කෙවිල්ලා දැන් සංයුක්ත නිකාය දේව සංයුත්තේ ගත්තාම එහෙම. දෙවිවරුන්ට දේශනා කරපු කාරණානේ තියෙන්නේ. එතන දෙවියන්ට දේශනා කළා කියලා අපේ හාමුදුරනේ එතන සම්පූර්ණයෙන් මිනිස්සුන්ට ගන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. එතන දැන් අර එක කාරණාවක් ගත්තොත් දැන් මිනිස්සෙක් වුණාම මේ අංග සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න ඕනේ. බාහුත් සත්‍යංච සිප්පංච ඒ ගාථා වුණත් බොහෝ එතන තියෙන කරුණු ඔක්කොම දෙවියන්ට දේශනා කරලා මිනිසුන්ට ප්‍රායෝගික වැඩගත් වෙන්නේ. එතකොට ඔයා කිව්වා වගේ මේ දෙවියන්ට එක නිවනකුත් මිනිසුන්ට තව නිවනකුත් නෑ. නේද? බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ වේවා මේ මනුෂ්‍ය ලෝකේ වේවා කොහේ හරි ගිහිල්ලා දේශනා කරන ලබන ධර්මයේ ඒකායන බලාපොරොත්තුව මොකද්ද? නිවනනේ. එතකොට දිව්‍ය ලෝකේ ඉන්න අයට එක නිවනකුත් මනුෂ්‍ය ලෝකේ ඉන්න අයට තව නිවනකුත් ඇත්තේ නැහැ. මොකටම තියෙන එක නිවනක්. මාර්ගඵල අවබෝධ කරගන්න විදිහ, මේ සසරෙන් එතර වෙන විදිහ හැමෝටම එකයි. එහෙමයි. ඒකනේ අපේ හන්දර සත්තා දේව මනුස්සානන් කියේ බුදුරජාණන් වහන්සේ හැමෝටම ගුරුවරයෙක් වුණානේ. හරි. එතකොට ඕකට කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇයි අභිධර්මයේ මනුෂ්‍ය ලෝකේ දේශනා කරේ නැත්තේ කියන එකත් අපිට කතාවක් තියෙනවා. ඒකට කාලය දැනගන්න ඕනේ. මේ කාලය හරි වැදගත්. එහෙමයි. හරි. ඔන්න එන්නකො මම ඔයාලට කාලය පෙන්නන්න. ඇයි බුදුහාමුදුරුවෝම මේ ධර්මයේ මෙතනදී දේශනා කරේ නැත්තේ කියන එකට. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ කොහෙද? අභිධර්මයේ පිටකේ අභිධර්මයේ කියන දහම් කාරණා කොහෙද දේශනා කරා කියලා කියන්නේ? දෙව්ලොව. දෙව්ලොව තමයි දේශනා කරේ. එහෙමයි. මොන දෙව්ලොවද? තාවතින්සේ. අපිට උඩින් තියෙන එක දිව්‍ය ලෝකයක තමයි චාතුර් මහරජිකය. චාතුර් මහරජිකය කියලා කියන්නේ දෙවිවරු හතරක් වැඩ වාසය කරනවා. විරූඩ, විරූපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර, වෛශ්‍රවණ කියන සිව්වරම් දෙවිවරු වැඩ වාසය කරන්නේ අපිට ආසන්නයෙන් තියෙන දිව්‍ය ලෝකෙ. මොකද්ද? චාතුර් මහරජිකය. චාතුර් මහරජික දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ තාවතින්සේ. ඒ තාවතින්සයත් චාතුර් මහරජිකයත් කියන දෙකට තමයි දෙදෙව්ලොව කියන්නේ. එහෙමයි. දෙදෙව්ලොවට අධිපති කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා තමයි තාවතින්සේ වැඩ වාසය කරන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් මහාමායා දේවිය දැන් සිදුහත් කුමාරයා ජන්මලාභය ලැබලා දෙන 7කින් මහාමායා දේවිය කාලක්‍රියා කරනවානේ. එහෙමයි. ඉහළ උපදින්නේ තවතිසාරේ. එහෙමයි. අම්මට බණ කියන්න තමයි මේ විජම් දේශනාව දේශනා කරන්න බුදුහාමුදුරුවෝ තාවතින්සේට වැඩම කළේ. එහෙමයි. එතකොට ඒ කාලේ අපි පොඩ්ඩක් අරන් බලමුකෝ. ඇයි බුදුහාමුදුරුවෝ මේක මිනිසුන්ට දේශනා කරන්න කියලා. හොඳයි හාමුදුරුවෝ. දැන් මම මේක කියන්නම් මෙතන. මේක කියන්නම්කෝ. ඔන්න තාවතින්සේ. දෙව්ලොව. තාවතින්ස දෙව්ලොව. එතකොට තාවතින්සයට එක දවසක් යන්න. මේවා දවස්. තාවතින්සයට එක දවසක් යන්න මනුෂ්‍ය වර්ෂ කොච්චරක් යනවා කියලාද හිතන්නේ? මනුෂ්‍ය වර්ෂ ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් දින ගණන. දින වර්ෂ යන්නේ දින නෙවෙයි. වර්ෂ 100ක් යනකොටලු තාවතින්සයට එක දවසක් වෙන්නේ. එහෙමයි. පැහැදිලිද? එහෙමයි. මනුෂ්‍ය වර්ෂ 100ක් ගියාපුවාම තමයි තාවතින්සයට එක දවසක් එක දවසක්. එතකොට අපි බලමුකෝ මෙහෙට එක දවසක් යනකොට මනුෂ්‍ය වර්ෂ අපි දින කරගෙන බලමුකෝ. يعني එහෙට එක දවසක් යනකොට අපිට දින කීයද කියලා බලමුකෝ. එහෙමයි. එතකොට එහෙනම් මොකද කරන්න ඕන? 100 වැඩි කරන්න ඕන 360. 65න් නෙවෙයි 360 සිංහල ක්‍රමයට අනුව. එතකොට සමානයි කීයද? 36000යි. හරිනේ. 36000යි. අපිට දින 36000ක් යනකොට තාවතින්ස දිව්‍ය ලෝකයේ දින කීයද? එක දවසයි. එක දවසයි. අපි බලමු එහෙට පැයකට සාමාන්‍යයෙන් සිංහල ක්‍රමයට අනුව පැය කීයක් තියෙනවද? සිංහල ක්‍රමයට පැය 60ක් තියෙනවා. 60ක් තියෙනවා. සිංහල ක්‍රමයට අනුව පැය 60ක් තියෙනවා. විනාඩි පැයකට විනාඩි 60යි. අපි බලමුකෝ එතකොට දවසකට විනාඩි කොච්චර තියෙනවද කියලා දිව්‍ය ලෝකේ දවසකට විනාඩි 60 වැඩි කරපුවම කීයද? 0.2යි 6 වරක්යි 36යි. එද්දද 3600යි. හරිද? එතකොට තාවතින්ස දිව්‍ය ලෝකයට එක දවසක් යනකොට විනාඩි වලින් ගත්තොත් 3600 යනවා දිව්‍ය ලෝකෙට. හරිද? එතකොට අපි දැනගන්න ඕන එහෙට මේ එක විනාඩියක් යනකොට එහෙමයි. එහෙට එක විනාඩියක් යනකොට මනුෂ්‍ය දින
කොච්චරක් ගිහිලාද කියලා. එහෙනම් මේ පැත්තේ දින තියෙනවා 36000. හරිද? 36000 අපිට දැන් බලා ගන්න ඕනේ මේක එහෙට 1 විනාඩියක් යනකොට මෙහෙට කීයක් කියලානේ දැනගන්න ඕන. එතකොට මේක බෙදනවා අපි මේ ඒ ගානේ. එතකොට එකයිනේ එන්නේ 3600ට 3600 කීයද? එකයිනේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙන දින මේ පැත්තේ තියෙන විනාඩි. අපි දින ටික බෙදනවා විනාඩි වලින්. හරිද? බිංදු දෙකට බිංදු දෙකක් ගියා 36ට 36 1යි. මෙතන බිංදුවක් ඉතුරුයි 10යි. මේ පැත්තේ තියෙන්නේ දින මේ පැත්තේ තියෙන්නේ විනාඩි. එතකොට පුතේ මේ පැත්තේ දින 10යි මේ පැත්තේ විනාඩි 1යි. එතකොට දිව්‍ය ලෝකයට 1 විනාඩියක් යන්න මනුෂ්‍ය දින කොච්චරක් යනවද? 10ක් 10ක් යනවා. ඔය අහලා තියෙනවද බුදු මේ දිව්‍ය ලෝකේ භාග්‍යවතුන් වහන්සේ මේ කොච්චර වෙලාවක් ගත කරාද කියලා අභිධර්මයේ දේශනා කරන්නේ? ඒක නම් මතක නෑ අපේ හැමෝම. මතක නෑනේ. එහෙම. භාග්‍යවතුන් වහන්සේ විනාඩි 9කින් තමයි දිව්‍ය ලෝකයේදී ධර්මයේ දේශනා කළා කියන්නේ. විනාඩි 9කින් අභිධර්මයි හිතන්නවත් බැහැ නේද? නෑ. හිතන්නවත් බැහැනේ. විනාඩි 9කින්. එතකොට ඒ විනාඩි 9 සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි එතකොට. එතකොට එක විනාඩියක් යනකොට මෙහි දින 10ක් ගිහිල්ලා නම්. එහෙමයි. එහෙනම් විනාඩි 9ක් එහෙ ගත කරා කියන්නේ 10 වැඩි කිරීම කීයද? 9යි. 9යි 10 10 වරක් 9 90. 90යි. එහෙනම් මෙහි විනාඩි 9ක් යනකොට මනුෂ්‍ය දින කොච්චරක් ගිහිල්ලාද? දින 90. දින 90ක් කියන්නේ මාස කීයද? මාස 3ක් වගේ. මාස 3ක්. එහෙමයි. එතකොට මාස 3ක් කියන්නේ හරියටම මේ වස් කාලයක්. එහෙම. සක්‍ර දෙවියෝ තමයි භාග්‍යවතුන් වහන්සේගේ 7 වෙනි වස් කාලය ආරාධනා කරලා තිබුණේ. එහෙම. හරි. එතකොට දැන් දිව්‍ය ලෝකේ විනාඩි 9කින් දේශනා කරපු මේ විජම්බන නැත්නම් මේ අභිධර්මය. එහෙමයි. මේ ගැඹුරු ධර්මයේ මාස 3ක් මනුෂ්‍ය ලෝකෙදි කියන්න ගියා නම් අහගෙන ඉන්න පුළුවන්. බෑනේ. පැය දෙකක් තුනක් මිනිස්සෙකුට එක තැන ඉඳගෙන බණ අහන්න බෑ. බෑ. මිනිස්සු ඇඹරෙනවා, දඟලනවා, ඉහි මෙහි යනකොට ඉස්සර නම් අරිය පරීක්ෂණ වගේ සූත්‍ර නේද? විවිධ සූත්‍ර මිනිස්සුම ඇහුවා. එහෙමයි. මේ එහෙම ඇහුවට දැන් මිනිස්සුන්ට එහෙම පැය ගාණක් ඉඳගෙන ඉන්න බෑ. අන්තිමට මේක මාස 3ක්. එහෙමයි. නේද? මාස 3ක්. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මීය දෙවියන්ට දේශනා කරාට භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා සරියුත් මහ රහතන් වහන්සේ නැවත 500ක් දෙනෙකුට මේ ධර්මය උගන්වනවා. එහෙමයි. ඒ නිසා මේක දෙවියන්ටම විතරක් දේශනා කරපු දහම නෙමෙයි. නෙවෙයි. අනිත් එක මේක බුදුරජාණන් වහන්සේ කාලේ තිබිච්ච දහමක්. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ ධර්මයේ තිබුණා. දැන් ඔය ගොඩාක් අය තර්ක කරන්නේ මේ ධර්මයේ පළවෙනි ධර්ම සංගායනාවේ සංගායනා වුණේ නැහැ කියලානේ. එහෙම එකක් අහලා තියෙනවද? එහෙමයි. පළවෙනි ධර්ම සංගායනාව. ධර්ම සංගායනාවේද සංගායනා වුණේ නැහැ කියලා. හරි මම මේ මංගාව තියෙනවා එතකොට මම ඔයාලට පොතක් පෙන්නන්න. මේ තියෙන චුල්ලවග්ගපාළි. එහෙම. චුල්ලවග්ගපාළිය කියන එක කොහෙටද අයිති වෙන්නේ? මොන කොටසටද? විනය පිටකයේද, සූත්‍ර පිටකයේද, අභිධර්ම පිටකයේද? විනය පිටකේ. විනය පිටකයට අයිති වෙන්නේ. හරිද? මෙන්න මේකේ තියෙන ධර්ම සංගායනාව පිළිබඳ ඉතාමත්ම වැදගත් කොටසක්. හරිද? මේක ධර්ම සංගායනාව කරපු විදිහේ තියෙන පළවෙනි ධර්ම සංගායනාව කරපු විදිහේ තියෙන. චුල්ලවග්ගපාළියේ පංච සතිකක් ඛණ්ඩයේ සංගීත නිදාන සූත්‍රය අපි කියවලා බලමුකෝ. ඔන්න 551 පිටුව අපි පෙන්නමු. 51. මේ බලන්න මෙතන තියෙනවා උපාලි විනයම් පුච්චි සුත්තන්තානන්ද පණ්ඩිතං පිටකන් තීනි සංගීතින් අකංසු ජින ශාවකා. පිටකන් තීනි සංගීතින්. එහෙමයි. මොකද හතරවෙනි එකට අදාළ තේරුම? උපාලි තෙරුන් විනයද, පණ්ඩිත ආනන්ද තෙරුන් සූත්‍රාන්තයේද, විචාලහ ජින ශ්‍රාවකයන් වහන්සේලා තුන් පිටකයේ සංගායනා කළ. දැන් මේ ඇවිල්ලා පසු කාලීය මේ අට කතාද? නෑ. ටීකා ටිප්පණිද? නෑ. පසු කාලීනව ලියවිච්ච පොත්ද මේවා? නෑ. මේවා පසු කාලීනව ලියවිච්ච පොතුනේ මේ ත්‍රිපිටකයේ විනය පිටකයට අදාළ චුල්ලවග්ගපාළිය. එහෙමයි. මේ ත්‍රිපිටකයේ. එහෙමයි. මේ ප්‍රධාන පොතක් එතකොට. මේ පොතේ ධර්ම සංගායනාව විස්තර කරන තැනදී කියනවා පිටකන් තියෙන සංගීතය. එහෙමයි. පැහැදිලිද? එහෙමයි. ඒ කියන්නේ පැහැදිලිවම පිටක තුනක් සංගායනා කරා කියලා තියෙනවා. නමුත් අපි එදා කලින් කතා කරා
ධර්ම විනය කියලා තමයි මේක ප්‍රධාන වශයෙන් යන්නේ. ධර්ම විනය කියලා තමයි සංගායනාවනේ. ධර්මයේ පිළිබඳව මොකද ආනන්ද පින්වත් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උපස්ථායකනේ. එහෙම. උපස්ථායක වෙනකොට භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මම නැති තැන්වල දේශනා කරපු ධර්මයේ මට නැවත දේශනා කරන්න ඕනේ කියලා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ තාවතින්සේට වැඩම කරලා අභිධර්මයේ දේශනා කරා නම් එහෙමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ නැවත ආනන්ද හිමියන්ට දේශනා කරන්න ඇති. ඒ නැතත් සරියුත් මහරහතන් වහන්සේට දේශනා කරා කියලා පැහැදිලිවම සාක්ෂි තියෙනවා. එහෙමයි. නැත්තම් දැනගන්න විදිහක් නැහැ නේ මේ. ඒ නිසා පුතේ මේ ඇවිල්ලා අට කතා අටුවා ටික ටිප්පණි නෙවෙයි. මේ සැබෑ ත්‍රිපිටකයේ විනය පිටකයේ තියෙන සැබෑ කොටස ඉලවන්න පාන. මේ බලන්න පිටකන් තියෙන සංගීතයෙන් අසංසුජන ශාවක. අනිත් වික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ අභිධර්ම පිටකේ නැත්නම් මේ පිටක තුනක්. එහෙමයි. එක පිටකයක් විනය නම් අනිත් එක සූත්‍රය නම් අනිත් පිටකේ නම් මොකද්ද? අභිධර්මයේ. ඉන්නේ බෑ. හරි අභිධර්මයේ කියලා තියෙන්නේ බෑ. සමහරක් අය තව කියන තරකයක් තමයි පුතේ. බුදුරජාණන් වහන්සේවත් දේශනා කරේ නේ. බුදුහාමුදුරුවෝ කාලේ මේ අභිධර්මයේ තිබුණේ නේ. කොහොම කතන්දරක් කියනවනේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි මේක උනේ. මෙච්චර ගැඹුරු ධර්මයක් අපේ හාමුදුරුවෝ බුදු කෙනෙක් අර දේශනා කරන්න වෙන කෙනෙක් නෑ. එතකොට එහෙමනම් කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුවෝ අභිධර්මයේ දේශනා කරේ නෑ කියලා 7 වෙනි වස් කාලෙත් අයින් කරන්න වෙනවා. එහෙමයි. ඇයි 7 වෙනි වස් කාලේ කොහෙද වැඩ ඉඳලා තියෙන්නේ? තාවතින්සේ තමයි 7 වෙනි වස් කාලයේ වැඩ වාසය කරමින් මාතෘ දිව්‍ය රාජයට අභිධර්මයේ දේශනා කළේ. ඒ කියන කතාව ඒ කියන સિદ્ધාන්ත ටිකක් බුදුදහමෙන් අයින් කරන්න වෙන ඔය කියන විදිහට. එහෙමයි. අනිවාර්යයෙන්. ඊට පස්සේ අනිත් කතාව පැහැදිලිවම අභිධර්මයේ මේ ගැන කතාවක් අපේ නිකායවල පොත්වල තියෙනවා. මේ තියෙන මජ්ක්‍ධිම නිකාය. එන්න බලන්න. මේ තියෙන මජ්ක්‍ධිම නිකාය. දැන් මජ්ක්‍ධිම නිකාය කියන්නේ අටුවා ටීකා ටිප්පණීද? නෑ මේ සැබෑ ත්‍රිපිටකය. ඔබ බලන්න මජ්ක්‍ධිම නිකාය මේකේ තියෙනවා මහා ගෝසිංහ කියලා සූත්‍රයක් 508 පිටුව. මම බලමුකෝ 508 මහා ගෝසිංහ කියලා කියන්නේ තාමත්ම වැදගත් සූත්‍රයක්. මේකේ ඉන්නවා මේ බලන්න මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාග්‍යවතුන් වහන්සේ ගෝසිංහ සාලවන ලැබුවි ආයුෂ්මත් සාරිපුත්‍ර ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ආයුෂ්මත් මහා කශ්‍යප ආයුෂ්මත් ආනුරුද්ධ ආයුෂ්මත් රේවත ආයුෂ්මත් ආනන්ද යන ඉපහල ස්තවිරයන් ශ්‍රාවකයන් හා අන්‍ය වූ ඉපහල ස්තවිරයන් ශ්‍රාවකයන්ද සමග වැඩ. ඒ කියන්නේ මෙතන මේ කතාවේ තියෙන්නේ මහා ගෝසිංහ කියලා කියන්නේ වනයක්. මේ වනේ වැඩ වාසය කරනවා සාරිපුත්ත පින්වත් මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන පින්වත් මහරහතන් වහන්සේ, මහා කශ්‍යප පින්වත් මහරහතන් වහන්සේ, අනුරුද්ධ පින්වත් මහරහතන් වහන්සේ, රේවත පින්වත් මහරහතන් වහන්සේ, ආනන්ද පින්වත් මහරහතන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡාවක් යනවා. හරිද? මේක බලන්න ඒ සාකච්ඡාවේදී කවුද අපේ සරියුත් මහරහතන් වහන්සේලාට පිරිස මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ. "එවත් මොග්ගල්යාණෙනි, ගෝසිංහ සාල වනයේ සිත් කලුයි. රාත්‍රියට දෝෂා පහගතය. ශාල වෘක්ෂය හැම ලෙසින්ම පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. එවත් මොග්ගල්යාණෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂුව විසින් ගෝසිංහ සාල වනයේ ඔබ නේද?" ගෝසිංහ වනයේ යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව කොහොම හිටියොත්ද ගෝසිංහ සාල වනයේ ලස්සන වෙන්නේ කියලා. එහෙමයි. ඒ වනයේ කොච්චර අහන ප්‍රශ්නේ තේරුණාද? ගෝසිංහ සාල වනයේට මේක සොඳුරු වෙන්නේ ඒ වනාන්තරේ ජීවත් වෙන එක පහසු වෙන්නේ කොයි වගේද කියලා අහනවා. එහෙමයි. එතකොට මොකද්ද කියන්නේ? එවත් සාරිපුත්ති මේ ශාසනයෙහි භික්ෂු දෙදෙනෙක් අභිධර්ම කතා කෙරෙද්ද? ඔවුනොවුන් ප්‍රශ්න අසද්ද? ඔවුනොවුන් ඇසූ ප්‍රශ්න විසඳද්ද? කරුණු යටපත් නොකරද්ද? ඔවුන්ගේ ධර්ම කතා නොකොඩවා පවත්නා සුළු වේද? එවත්නි මේ විදු ස්වරූප ඇති භික්ෂු නමගෙන් ගෝසිංහ සාල වනයේ ඔබනේ. බලන්න පාලි කතාව 13. ඉතින් ඉදාවුසෝ සාරිපුත්තු ද්වේ භික්ඛු අභිධම්මං කතං කතෙන්ති. එහෙමයි. අභිධම්මං කතං කතෙන්ති. මේ ගෝසිංහ වනයේ කවුරු හරි භික්ෂුන් වහන්සේලා දෙන්නේ අභිධර්ම කතා කරනවද? එව්ව ගැන ප්‍රශ්න අහනවද? ඒ අහපු ප්‍රශ්න විසඳනවද?
අන්න එහෙම මේ අභිධර්මියත් එක්ක මේ සාකච්ඡාවක් මේ වනාන්තරේ යනවා නම් මේ වනාන්තරය හරි වටිනවා. මේ තැන හරි වටිනවා. හරි සෝභමානයි මේ ස්ථානය කියලා හරි ලස්සන කතාවක් මෙතන සිද්ධ වෙනවා. ඒකට මේකිනුත් පැහැදිලි වෙන්නේ මොකද්ද? ඒකිනුත් පැහැදිලිනේ අපේ හඳුර අභිධර්මයේ තියෙන කියලා කොටස තියෙනවා කියලානේ. මොකද සූත්‍ර පිටකේනේ. ඔව්. තව පොතක් තියෙනවා. මේ බලන්න මේ වෙල පාචිත්‍ය පාළි. එහෙම. දැන් මේකත් අවිල අටුවා ටීකාද? නෑ විනය පිටකේ. කෙලින්ම ත්‍රිපිටකයේනේ. විනය පිටකයේ තියෙන කොටස තමයි පාචිත්‍ය පාළි. මේකේ තියෙන බික්කුණී විභංගය කියලා කොටස. එහෙම. බික්කුණී විභංගය කියලා කියන්නේ භික්ෂුණීන් වහන්සේලාට දේශනා කළ තියෙන ශික්ෂාපද තියෙන කොටස. පැහැදිලිද? භික්ෂුණීන් වහන්සේලාට දේශනා කළ තියෙන කොටසේ චත්තු පාහන වර්ගයේ ද්වාදශම කියන කොටස බලමුකෝ. 366. බලන්න මේවා අපි හොයාගන්න විදිහ මේවා අපි කියවලා බලන්න ඕනේ. 366. සුත්තන්තේ ඕකාසංකාරාපෙත්වා විනයං වා අභිදං වා පුච්චති ආපත්තින් පාචිත්‍යස්ස. පැහැදිලිද? රජත විනයේ ඕකාසංකාරාපෙත්වා සුත්තං තං වා අභිධම්මං වා පුච්චති. පාලි වාක්‍යයේ කිව්වට තේරුමක් නැහැනේ. සූත්‍රාන්තේ අවකාශ කරවා විනය හෝ අභිධර්ම හෝ පුලූසිනම් පචිතිය ඇවැස්සිදුවි. දැන් මේ භික්ෂුණීන් වහන්සේලාට තියෙන ශික්ෂා එයාලා මේ අභිධර්මයේ මේ විනය පිටකයේ සූත්‍ර විතරක් නෙවෙයි අභිධර්මයේ අධ්‍යයනය කරේ නැති වුණොත් එයා ඒ කියන්නේ බුද්ධ භාෂිතේනේ ඒවා අධ්‍යයනය නොකරුවොත් උන්වහන්සේලාට සිදුවෙන කාර්ය මේ කියන්නේ ශික්ෂාපද මේ පනවලා තියෙන්නේ. ඒකට භික්ෂුණීන් වහන්සේලා විදිහට අභිධර්මයේ අධ්‍යයනය කරන්න ඕනේ කියලා දැන් සමහරක් අය කියනවනේ මේ දැන් මේ කාරණාව මේ පොත්වල තියෙන කාරණා ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවුනේ නෑ කියලා. එහෙම. ඒ කියන්නේ ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ හැදෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් කියලා. එතකොට මේ පාචිත්‍ය පාළිය හැදෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන්. නෑ. චුල්ලවග්ග පාළිය හැදෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන්. නෑ. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකාය කියන්නේ මේවා අටුවා ටීකා ටිප්පණි නෙවෙයි මේවා පසු කාලීන වැඩිත්තන්නේ මේවා ඔක්කොම හැදෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන්. පළවෙනි ධර්ම සංගායනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම තමයි අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පළවෙනි ධර්ම සංගායනාව තුල අභිධර්මයේ වෙනම පිටකයක් විදිහට සංගායනා නොවුනත් විනය සූත්‍ර කියන කොටස තුල සූත්‍රවල කුද්දක නිකායට අයත්ව මේ ධර්මයේ සාකච්ඡා කරලා තියෙනවා. එහෙම. ඒ නිසා බැහැර කරන්න ඕන ධර්මය නෙමෙයි මේ අභිධර්මය කියන්නේ. අපේ හාමුදුරුවෝ අභිධර්මයේ අපි ඉගෙන ගත යුතුම දෙයක් කියලා ඔබ වහන්සේ පැහැදිලි කරානේ. එතකොට අපේ හාමුදුරුවෝ මේ ඒක මට තව පොඩි පැහැදිලි කිරීමක් ඕනේ. මේ දැන් ධර්මයේ අවබෝධ කරගන්න මේ උත්සාහ කරන කෙනෙක් නම් ඒක සූත්‍ර පිටකයෙන්ම කරගන්න බැයිද කියන එක. මොකද විනය පිටකයේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු එකක් නේ. සාමාන්‍යයෙන් ගිහියෙක් වශයෙන් මේ සූත්‍ර පිටකයෙන් ධර්ම කරුණු ඔක්කොම දැනගන්න විදිහක් නැද්ද? ඒකට අභිධර්මයේම දැනගන්න ඕනේද? එතකොට මේ සුනීත සෝපාක රජ්ජුමාලා දිසාගෝතමී ආදී අය මේ අභිධර්ම පිටකයක් ඉගෙනගෙන ධර්මයේ ඉගෙනගෙන සසරින් එතර වුණා නෙවෙයි. එහෙම. හරිද? එහෙම. එතකොට ඒ කාලේ හිටපු ගොඩාක් අය දැන් පස්වග මහණුන් ගන්නකො. එහෙම. ධම්මචක්කේනේ ශ්‍රවණය කරේ. අනන්ත ලක්ෂණ සූත්‍රය ශ්‍රවණය කරේ. එහෙම. එතකොට ඒ අයත් මේ අභිධර්මයේ අධ්‍යයනය කරලා නිවන් දැක්කා නෙවෙයි. දැන් සුනීත සෝපාක විසාකාවන් අවුරුදු 100ෙන්ද රහත් භාවයේ ලබන්නේ සෝවාන් භාවයේ ලබන්නේ මාර්ගඵල ලබන්නේ අවුරුදු 7. අවුරුදු 7න්නේ. ඒකෝට දැන් ඉන්න වැඩි හිටියෝ අවුරුදු කොච්චර වැඩි මාල්ද? එහෙනම් දැන් අවුරුදු 60 70 පිරිච්චා ඉන්න බෑ. ෂඩ් අභිඥා ඥානඵල මාර්ග දර්ශනයන් හොඳට අවබෝධ කරගන්න. එහෙම. ඒ කියන්නේ අවුරුදු 7ක් ගිහිල්ලා සුනීත සෝපාක මාර්ගඵල අවබෝධ කරගත්තට අද ඉන්න අයට අවුරුදු 7 අයටවත් එහෙම
වැඩිහිටියෙකුටවත් එහෙම අධ්‍යයනය කරලා ඉගෙන ගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ආන් මේ රහස ඔක්කොම තියෙන අභිධර්ම පිටකේ. එහෙමයි. එතකොට සූත්‍රවල තියෙන්නේ ඒ ඉත පටාචාරවල තිබිච්ච ප්‍රශ්නේ අපිට නෑ. සිංහලෝවා තිබිච්ච ප්‍රශ්නේ අපිට නෑ. ඊට පස්සේ වාසෙට්ට තිබිච්ච ප්‍රශ්නේ අපිට නෑ. එතකොට අපිට වෙනම ප්‍රශ්න ටිකක් මේ ඒ යාලට තිබිලා තියෙන්නේ. එහෙමයි. ඒවා ඉගෙන ගත්තා කියලා වරදා නැහැ. හැබැයි අභිධර්ම පිටකයේ කෙලින්ම ඍජුයි. එහෙමයි. ධර්මයේ ඍජුයි. අභිධර්මයේ ඉගෙන ගත්තොත් කෙලින්ම ඍජුව යන්න පුළුවන් කොහෙද? නිවන කරා. එතකොට දැන් සමහරක් අය දන්නේ නැහැනේ අදටත් රූපනන්ද රහත්තුනේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ දෙපැත්තෙන් දිව්‍යාංගනාව දෙන්නෙක් මවන කතාව දන්නවනේ. රහත් වෙච්ච විදිය දන්නේ නැහැ. ඒක ලස්සනට විස්තර වෙනවනේ අභිධර්ම ඉගෙන ගත්තොත්. එහෙමයි. ඊට පස්සේ පටාචාරාව කකුල් දෙක හොදනකොට රහත් වෙනවා. එහෙනම් කකුල් හේදුවත් අපිත් රහත් වෙයිද? නැහැනේ. ඒ ක්‍රමවේදය දැනගන්න පුළුවන් මොකක් අධ්‍යයනය කරොත්? අභිධර්මයේ අධ්‍යයනය කරොත්. චුල්ලපන්තක හාමුදුරුවන් රජවර්ණ කියන සුදු රෙදි කඩක් දෙනවා. ඔයාටත් මම සුදු රෙදි කඩක් දුන්නොත් රහත් වෙයිද? නැහැනේ. ඒ ක්‍රමවේදය දන්නේ නැහැ. නිකන් මෙහෙම රෙද්දක් අතක ගහ හිටියට වඩා ඒ ක්‍රමවේදය දැනගන්න පුළුවන් මොකක්ද දැනගත්තොත්? අභිධර්ම පිටකේ දැනගත්තොත්. ඒ වගේම බාහ්‍ය දාරුචීරියන් වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනේ කෙටි කාලයකින් ධර්මය අවබෝධ කරගන්නේ. එහෙමයි. කෙටි කාලයකින් ධර්මය අවබෝධ කරගත බාහ්‍ය දාරුචීරියන් වහන්සේ කොහොමද මේ ධර්මය අධ්‍යයනය කරන්නේ? දැක්කොත් දැක්කා, ඇහුනොත් ඇහුණා. දැන් අපි කිව්වොත් දැක්කොත් දැක්කා කියලා එහෙම රහත් වෙයිද? නෑ. එහෙනම් ඒ ක්‍රමවේදය තියෙන්නේ කොහෙද? අභිධර්මයේ. දැක්කොත් දැක්කා කතාව සූත්‍ර පිටකේ ඇති. බාහ්‍ය දාරුචීරන් වහන්සේගේ කතාව ඇති. යම් උපදෙස් ටිකුත් ඇති. හැබැයි ඒක හරිම ක්‍රමවේදය තියෙන්නේ කොහෙද? අභිධර්ම පිටකේ. අභිධර්ම පිටකේ නොදැන ධර්මයේ කියන්නේ කියොත් හැමතැනම වරදිනවා මිසක් ඒක හරියට ගලාගෙන යෑමක් නෙවෙයි. එහෙමයි. අපේ හාමුදුරුවෝ අද දවසේ අභිධර්මයේ ගැන ගොඩාක් දේවල් දැනගත්තා. මොකද වැරදි මතයක හිටියේ. ඔව් දැන් සමහරක් අය කියනවා අභිධර්ම පිටකයේද මේ නිදානයක් නැති නිසා. අභිධර්ම පිටකයේ නිදානයක් නැති නිසා මේ අභිධර්ම පිටකයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම අහලා නැද්ද? එහෙමත් අහලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අභිධර්ම පිටකයේ බුදුදහමට අයිති නැහැ කියලා කියන්නේ නිදානයක් නැති නිසා කියලා. එතකොට රතන සූත්‍රයෙන් පටන් ගන්න නිදානයකින් දැන් ඔය තර්කයේ කියන දැන් මේ සූත්‍ර හැම එකක්ම ගත්තාම ඒවා මේ සුතන් ඒකන් සමයන් කියලානේ පටන් ගන්න. එහෙම. පැහැදිලිද? දැන් එතකොට විනය මේ මොකද අභිධර්මයේ ඒවා මේ සුතන් එකක් ඇත්තේ නැහැ. ඒ තර්කයෙන් ගත්තොත් රතන සූත්‍රයටත් ඒවා මේ සුතන් නැහැ. කර්ණීයමෙත සූත්‍රයටත් ඒවා මේ සුතන් නැහැ. එහෙම. ඒ නිසා මිනිස්සු මේ ධර්මයේ එක්ක කියවන්න බයයි. එහෙමයි. අකමැති. එක්ක දන්නේ නැහැ. එක්ක තවත් මොකක් හරි හේතු ටිකක් ඇති මම ඒකත් පස්සේ කියන්නම්. එතකොට එක්ක අපේ හාමුදුරුවෝ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නැත්නම් තේරෙන විදිහට කියන්න කෙනෙක් නැහැ. එක්කෝ ඉතින් එයාලා කියන හැම සූත්‍රයකම නිදාන කතාවක් තියෙනවා නම් ඇයි අභිධර්මයට විතරක් නිදාන කතාවක් නැත්තේ? ඒ කතාව කියන්නේ පුතේ ධර්මාචාර්යවත් නොරියපු කෙනෙක්. එහෙම. මොකද්ද? ධර්මාචාර්ය. දැන් මේ තියෙන ධර්මාචාර්ය විභාගයේ තියෙන අභිධර්ම පිටකේ. එහෙම. අභිධර්ම පිටකේ අභිධර්ම කියන පොත. අභිධර්ම. හරිද? එන්න ඔබ පෙන්නන්න. මේකේ පැහැදිලිවම තියෙනවා මෙන්න මෙතන අත්තසාලිනී නම් වූ ධම්මසංගණී අටුවාව අභිධර්මයට නිදාන එකක් නොව දෙකක්ම ඇති බව දක්වයි කියලා. එහෙම. ඒ කියන්නේ අභිධර්මයේ මේ ධර්මාචාර්ය විභාගෙ ලිව්වා නම් දන්නෝ දනිති අභිධර්මයට නිදාන කතා එකක් නෙවෙයි. දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙක? මොකක්ද මේ තියෙන්නේ? අත්තසාලිනී නම් වූ ධම්මසංගණී ප්‍රකරණ කතා. එහෙම. එතකොට මේ ත්‍රිපිටකයට ලියපු ප්‍රධාන අටුවාව. එහෙම. බුද්ධඝෝස හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ විසින් රචිත අභිධර්ම පිටකයේ ලියපු ධම්මසංගණී අත්තසාලිනී නම් වූ ධම්මසංගණී ප්‍රකරණ පොත. අටකථා පොත. එතකොට මේ අටකථාවේ තියෙනවා මොකද්ද? එකක් නෙවෙයි දෙකක් තියෙනවා කියලා අභිධර්ම පිටකයේට කීයක් තියෙනවලුද නිදාන කතා? දෙකක් එකක් අධිගම නිදානේ අනිත් එක දේශනා නිදානේ කියලා. එහෙම. අධිගම නිදානේ කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ දැන් බොමැඩදී බුද්ධත්වයට පත් වෙනවානේ. එහෙම. ඒ බුද්ධත්වයට පත් වුණාට උන්වහන්සේගේ මේ සිරසට අපි දැකලා තියෙන්නේ ආලෝක ධාරාවන් පිට වෙන අවස්ථා. එහෙම. නේද? ඒ ආලෝක ධාරාව පිට වෙන්නේ 4 වෙනි සතියේ. 4 වෙනි සතියේදී.
4 වෙනි සතියේ තමයි ඒක පිට වෙන්නේ. පටිච්ච සම්පදායේ මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කරනවා. ඒ විතරක් නෙවෙයි ප ဋ ාණය මෙනෙහි කරා කියලා කියනවා. ප ဋ ාණය කියන අභිධර්මය. එහෙමයි. අභිධර්මයේ මෙනෙහි කිරීම, අභිධර්මයේ පහළ වීම සිහි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි බුදුරජාන් වහන්සේගේ ශරීරයෙන් සවනක් ගන්න බුදුරැස් වෙන්නේ. ඒ තමයි අධිගම නිදානය. එහෙමයි. හරිද? එහෙම. ඒ ධර්මය අවබෝධ කරගත්ත විදිය. අවබෝධ කරගත්ත දේ දේශනා කරපු එක තමයි දේශනා නිදානය. එහෙමයි. ඒක අපි වෙන දවසක ඉගෙන ගමු කොහොමද ඒක දීර්ඝ කතාවක්. එහෙමයි. ඒ කියන්නේ මම කෙටියෙන් කියන්න එහෙම. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ දවසක් ගමනක් යනකොට ලොකු සද්දයක් ඇහෙනවා. එහෙමයි. එහෙම. ලොකු සද්දයක් ඇහෙනවා. මේ ගෝසාවක් ඇහෙනවා. මොකද්ද ගෝසාව? රජගහ නුවර ඉඳලා තියෙනවා රජගහ නුවර සිටු කියලා සිටුවරේ. එහෙමයි. මේ සිටුවරයට සඳුන් කොටයක් හම්බෙලා ඒ සඳුන් කොටයෙන් හඳුන් පාත්‍රයක් හදලා. එහෙමයි. ඒක ලොකු උණ ගස් ටිකක් ගෙනල්ලා උණ ගස් උඩම තියලා මේ ප්‍රචාරයක් යවන රහතුන් ඉන්නවනම් උඩින් ගිහිල්ලා ගන්න කියලා. එහෙමයි. හරිද? එහෙමයි. දැන් ඉතින් සස්සාස්ත්‍රවරු ඒ කාලේ හිටපු ශ්‍රමණ අය ගන්නවා වගේ උත්සාහ කරනවා කවුරුවක්වත් ගන්නේ නෑ මොකද එයාලට බෑනේ. බෑ. එයාලට බෑ කාලේ හිටපු අය ගන්න උත්සාහ කරාට ගන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? දැන් මේ මහමුගලන් පින්වත් ස්වාමීන් වහන්සේටයි පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේටයි ඔය දකින්නයි කියනකෝ රහත් කියලා කිව්වට උඩින් ගිහිල්ලා ගන්න එපා පාත්‍රි. එහෙමයි. කියලා කියනවා. දැන් මෙහෙම ඇහෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේගේ අවසරේ පිට එහෙමයි. පින්ඩෝල භාරද්වාජ පින්වත් මහරහතන් වහන්සේ උඩින් ගිහලා සඳුන් පාත්‍රය ගන්නවා. මේ ඇතුලේ ලස්සන කතන්දර තියෙනවා. ඒ ඔක්කොම මම අහිං කළා මේ කෙටියෙන් කියන්නේ. එහෙමයි. ඉතින් හරි ලස්සනයි, හරි පුදුම සහගතයි. මිනිස්සු පුදුම වුණා, සතුටු වුණා. එහෙමයි. ඉතින් කෙසේ හෝ බුදුහාමුදුරන්ටත් මේ කාරණාව කනට ගියා. එහෙමයි. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? නැවත ස්වාමීන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පහන්න තහනම් කළා. එහෙමයි. ඇයි ඒ? පාත්‍රයක් ගිහිල්ලා අහසින් ගිහිල්ලා ගන්න තරම් ඒක වැදගත් දෙයක්ද? වැදගත් අත්‍යවශ්‍ය දෙයක්ද? නිවනට අදාළ දෙයක්ද? නෑ නෑ. අපි Taman සතු දක්ෂතා පෙන්නලා ලාභයක් උපයන්න, ලාභ ලබා ගන්න, කීර්ති ප්‍රශංසා ලබා ගන්න මේ භික්ෂුවකට අදාළ දෙයක් නෙවෙයි. පැහැදිලිද? ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා ප්‍රාතිහාර්යයට එකතු වුණා. කීර්ති ප්‍රාතිහාර්ය පාන්න ඒවට භික්ෂුවට කැප නැහැ කියලා දේශනා. ඕක ආරංචි වුණා බිම්බිසාර රජුට. එහෙම. බිම්බිසාර රජුව කල්පනා කරා අනේ අපිට බුදුහාමුදුරුවෝගේ ප්‍රාතිහාර්ය දැක ගන්න බැරි වෙයි කියලා. දුකක් ඇති වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා බුදුහාමුදුරනේ අපිට අනේ මින් පස්සේ ප්‍රාතිහාර්යයක් දැක ගන්න බැරි වෙයිද කියලා අහනවා. එහෙමයි. එතකොට උපමාවක් දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. ඒත් උපමාව රජතුමනි ඔබ ආඥාවක් නිකුත් කරනවා ඔබේ උද්‍යානයේ තියෙන අඹ ගස් වලින් අඹ කන්න බෑ. තහනම් කියලා. තහනම් කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ අහනවා එහෙම ආඥාවක් නිකුත් කරාට පස්සේ ඒක ඔබටත් අදාළද? එහෙමයි. රජුරෝ මිනිසුන්ට නේ නීතිය දාන්නේ. නීතිය දාන්නේ. හැබැයි රජුරවන්ට ඒ නීතිය අදාළ වෙන්නේ නැහැ. රජුරවන්ට කියලා අඹ කන්න පුළුවන්. පුළුවන්. ඒ වගේ ශ්‍රාවකයන්ට නීතිය දැම්මට ඒක බුදුහාමුදුරුවන්ට අදාළ වෙන්නේ නැහැ. මේ රජතුමනි මෙයින් හරියටම 3 මාසයක් ගිය තන සවැත් නුවර අඹ ගහක් යට මම ප්‍රාතිහාර්ය පානවා කියලා බුදුහාමුදුරුවෝ යම් අදහසක් ඉදිරිපත් කරනවා. එහෙම. පැහැදිලිද? යමක මහ ප්‍රාතිහාර්ය පාපු අවස්ථාව මේ අන්‍ය තීර්ථකයන්ගේ මාන්‍ය දීම සඳහා තමයි උන්වහන්සේ යමක මහ ප්‍රාතිහාර්ය පෑවේ. කොහොම හරි භාග්‍යවතුන් වහන්සේ එතනදී යමක මහ ප්‍රාතිහාර්ය පාලා අන්න ඒයින් තාවතින්සේට වැඩම කරා. ගිහිල්ලා 7 වෙනි වස් කාලේ තාවතින්සේ වැඩ වාසය කරමින් බුදුහාමුදුරු මාතෘ දිව්‍ය රාජ්‍ය ඇතුළු බොහෝ පිරිසකට අභිධර්මයේ දේශනා විනාඩි 9කින් දේශනා කළා. මනුෂ්‍ය කාලයෙන් දින 90ක් මාස 3ක්. හරිද? එහෙම. ඒ කාලයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දානේ වළඳන්න උතුරු කුරු දිවෙන්ට වැඩම කරනවලු. එහෙම. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගන්නවා සරියුත් මහරහතන් වහන්සේ. ඒ ධර්මයේ ඒ විදියටම ණය ක්‍රමයට ඉගෙනගෙන ඇවිල්ලා සාමාන්‍ය ස්වාමින් වහන්සේලා 500කට ඒ ධර්මයේ ඉගෙනුවා කියලා කියනවා. ඒ තමයි අභිධර්මයේ පැවැත්ගෙන ආපු විදිය. අපේ හාමුදුරුවෝ එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ ඒ කාර්යභාරය මේ ඒක බාරගන්නේ මේ ඒක දැන් ආනන්ද මහරහතන් වහන්සේට ආනන්ද හාමුදුරන්ට
මේ ගන්න නැති වෙන්නත් මොකද අර මේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ ඉන්න හින්දාද සරියුත් මහ රහතන් වහන්සේ අභිධර්මයේ ඔව් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒ මොහොතේ සරියුත් මහ රහතන් වහන්සේ තමයි ඒ කාර්යයේ නියැලෙන්නේ. කාර්යය කරන්නේ. එහෙම. හරි. එතකොට සරියුත් හාමුදුරුවෝ ඒ ධර්මයේ තව ස්වාමින් වහන්සේලා පිරිසකට ඒක ඉගන්වුවා කියලා කියන අර ඒ බුදුහාමුදුරුවෝ අභිධර්ම දේශනා කරලා ඉවරනවත් එක්කම මේ පැත්තේ සරියුත් මහ රහතන් වහන්සේ ධර්මයේ ඉගෙනගෙන ඇවිල්ලා දේශනා කරලා තියෙනවා. එතකොට මේ ධර්මයේ පිට එකක්ය බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක්ය කියලා බැහැර කරන්න බෑ. මොකද සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමක්. එහෙම. එතකොට රහතන් වහන්සේ නමක් මේ දේශනා කරන්නේ ඒව අපිට බැහැර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් අද ඉන්න අය 3 මාසෙට 7 දවසට අවුරුද්දට හාමුදුරුවෝ නමක් ගෙදරට වඩම්මවලා ධර්ම දේශනා කළා ආනවනේ. එහෙම. එතකොට මේ නූතන ඉන්න භික්ෂුවත් එක්ක සංසන්දනය කරනකොට අපි මේ කතා කරන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ චරිත ගැනද? එහෙමයි. නේද? එතකොට මේ ශ්‍රේෂ්ඨ පින්වත් මහරහතන් වහන්සේලාගේ මුඛයෙන් දේශනා කරපු දහම් කාරණා සුළු කොට තකන්න එපා කියලා. ඔව් බෑ. ඉතින් ඒ නිසා ඒ කතාව ඔන්න ඔය විදිය. එතකොට අභිධර්මයේ ගත්තාම දැන් අපේ ඔක්කොම ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. 84000. ඒයින් විනය පිටකයේ තියෙනවා ස්කන්ධ 21000. එහෙමයි. සූත්‍ර පිටකයේ තියෙනවා ධර්ම කාරණා 21000. එහෙමයි. ධර්මස්කන්ධ. අභිධර්ම පිටකයේ කීයක් තියෙනවද? අභිධර්ම පිටකේ වැඩිපුරම 42000 ධර්මස්කන්ධය තියෙනවා. එතකොට පැහැදිලි නේද කොච්චර ගම්භීර ධර්මයක් අභිධර්මයේ කියන්නේ කියලා. අපේ ආමතුරු එතනදී දැන් අභිධර්මයේ කියන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරොත් මේ අතන මේ 84000ක් වෙන්නේ නැහැ නේද? 84000ක් වෙන්නේ නැහැ එතකොට. භාගයකින් භාගයක්. එහෙම වුණාම බුදුරජාණන් වහන්සේ 84000 ධර්මස්කන්ධය දේශනා කරලා නැහැ එතනින් අයින් කරාම. ඔව්. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ නෛර්යානික ධර්මයේ තාමත් පවතිනවා. ඒක අධ්‍යයනය කරන්නේ නැති කතාවක් නේ තියෙන්නේ. දැන් ඔය ඉස්සලා ඇහුවා වගේ සමහර ස්වාමීන් වහන්සේලාම ඉන්නවා මේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මේ අභිධර්ම ප්‍රතික්ෂේප කරනවා. අභිධර්ම පිළිගන්නේ නැහැ. ඒකට මම ප්‍රධාන හේතුවක් කියන්නම්. මේ පෙර නොවිරු ධර්ම ඇසක් පහළ වෙන්න ගන්නවා අභිධර්මය අධ්‍යයනය කරනකොට. එහෙමයි. පැහැදිලිද? පෙර නොවිරු ඇසක් පහළ වෙන්න ගන්නවා. එතකොට ඒ ඇස පහළ වෙලා මිනිසුන්ට ධර්මයේ දේශනා කරනකොට මිනිස්සු පුදුම වෙන්න ගන්නවා. එහෙමයි. මේ ධර්මයේ කොහොමද මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ පුදුම අවබෝධයක් නේ පුදුම ඥානයක් නේ මේ හාමුදුරුවන්ට තියෙන්නේ කියලා මිනිස්සු පහදින්න ගන්නවා. එහෙමයි. ඒ හාමුදුරුවෝ කැමතිනේ මිනිස්සු එහෙම වෙනවට. එහෙමයි. සමහරක් වෙලාවට මට මේ හිතේ දෙයක් මම කියන්නේ. කියන්නේ මිනිස්සු අභිධර්මයේ ඉගෙන ගන්න ගත්තොත් අනිත් ඇත්තොත් ස්වාමීන් වහන්සේලා ඒවා අනිත් ඇත්තොත් අභිධර්ම ඉගෙන ගන්න ගත්තොත් මේකනේ ඔක වෙන්නේ උන්වහන්සේ මේක අවබෝධ කරලානේ ඔය කියන්නේ කියලා මිනිසුන්ට තේරෙන්න ගන්නවා. අර කැපී පෙනෙන සමාජයේ වගේ. හරි. එතකොට මේක ඇත්ත නැත්නම් ඔක්කොම අහු වෙන්න ගන්නවා. හරිද? එතකොට අර නිර්මල දහම අභිධර්ම පිටකයේ වගේ කොටස අතපත ගාන්නේ නැතුව ඉන්න තරමටම ඒක හිමින් සැරේ ගියා පොඩ්ඩක් අතපත ගාගත්තා බලාගත්තා ඒ ටික ඇවිල්ලා මිනිසුන්ට ඇවිල්ලා පන්තියක් දාලා හරි වෙන විවිධ ක්‍රම වලට කියනකොට මිනිස්සු පුදුම වෙනවා. එන්න මේ ධර්ම ඥානෙ කොහෙන්ද මේක ආවේ කියලා. ඒ මේකේ දැනුමකට එහා ගියපු අවබෝධයක් ලැබෙන්න ගන්නවා. එහෙමයි. අභිධර්ම පිටකේ අධ්‍යයනය කරොත්. ඒ නිසා මම කියන්නේ හැමෝම විවෘත වෙන්න ඕනේ. හැමෝම මේ ධර්මයේ කියවන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හැම දෙයක් ගැනම අපි දැනගත්තට වරදා නැහැ. නේ. ඒ නිසා අපි සතුටු වෙන්න ඕන අපිට රත්න තුනක් තියෙනවා. එහෙම. ත්‍රිවිධ රත්නයක් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියලා ත්‍රිවිධ රත්නයක් තියෙනකොට පිටකත් අපිට තුනක් තියෙනවා. අර පහාරාද සූත්‍රයේ කියනවානේ නේද? ඒ වගේ හරි වටිනා කියන ත්‍රිපිටකයක් තියාගෙන ධර්මයක් තියාගෙන අසරණ වෙන්න ඕන જાතිය නෙවෙයි අපි. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොහොම හරි කමක් නැහැ අහලා තරක කරලා වාද විවාද කරලා කිසි තේරුමක් ඇත්තේ නැහැ. කොහොම හරි කමක් නැහැ ධර්මයේ අවබෝධ කරගෙන මේ ඝෝර භයංකාර කටුක සංසාරයෙන් එතර වෙන්න විනය පිටකය හෝ සූත්‍ර පිටකය හෝ අභිධර්ම පිටකය හෝ නෙවෙයි සද්ධර්ම රත්නාවලියේ තියෙන පොඩි කතාවකින් හරි ධම්මපදයේ තියෙන පොඩි මේ ධම්මපද ගාථාවකින් හරි කමක් නැහැ. මේ සසරින් එතර වෙන්න පුළුවන් නම් එයයි වටින්නේ. හැබැයි කිසිම දෙයක් තමන්ගේ නොදැනුවත්කම නිසා තමන් දන්නේ නැති නිසා මේක බොරුයි කියලා කියන්න යන්න අවස්ථාවක් නැහැ. මේවා බුදුදහමට අයිති දේවල්. ඒවා දැනගෙන තමන්ගේ දැනුම වර්ධනය කරගත්තට වරදක් නෑ. හැබැයි අභිධර්මය අවබෝධ කරගත්තොත්
දැනුමකට යහා ගියපු අවබෝධයක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙම. ඒකයි වටින්නේ. එහෙම. තෙරුවන් සරණයි අපේ ඒ වගේ.